හරි ආයුබෝවන් හැමෝටම. මාව ඇහෙනවද? චුට්ටක් කියන්න ඇහෙනවද කියලා? කවුරු හරි මයික් එකක් ඔන් කරලා කියන්න මාව ඇහෙනවද කියලා? එහෙනම් ඇහෙනවද? හරි. හරි. එහෙනම් අපි පටන් ගමු. මම ඉතලම යන්න කලින් කියන්න මේ කලින් දවසේ මේ H pylori කෙරෙහිව අපි ට්‍රිපල් තෙරපි පාවිච්චි කරනවා කියවනේ. ඒකෙදි පාවිච්චි කරන ඩ්‍රග්ස් එක තමයි මම කිව්වේ මේ ලියලා තියෙන බෝඩ් එකේ. කාටද මතකද මේකේ කොමන් 1 week regime එක? මේක මේ මොඩරේෂන් එකනේ. කියලා බලන්න 1 week regime එක කාටද මතකද? හර්ෂණී මතකද? උගුදු මල්ලි මතකද ඔයාලට? 1 week regime එක ට්‍රිපල් තෙරපි වල නිමේෂා I'm in 500 milligram TDS, metronidazole 400 milligram TDS, omeprazole 20 milligram Nocte. right. මට කියන්නේ නේද if patient already on amoxicillin ගන්නවා නම් එයා දැනටම අපි මොනවද දෙන්නේ? ඒකට clarithromycin add කරනවා නේද? clarithromycin 250 TDS, metronidazole 400 TDS, omeprazole 20 Nocte. If already patient on metronidazole, amoxicillin 1 gram BD, clarithromycin 500 BD, omeprazole 20 Nocte. හරි. ඔගේ 2 week regime එකක් මතක් වෙන ඇති නේද නේ? හරි. මොනවද? tetracycline 500 QDS, ඊට පස්සේ metronidazole 400 TDS, ඊට පස්සේ bismuth 120 QDS. මතක් කරගන්න. right. මම නිකන් මතක් වෙන්නයි ඒක කිව්වේ මේ දාලා දීපෙන්න. අද යන් අපි එදා කරපු I පාඩමේ අන්තිම කොටසට. හරි. ඊට පස්සේ මම tier පාඩමට යනවා. හරිද? right. ඔයාලට මම මෙහෙම මේ ස්ලයිඩ් එක චුට්ටක් ගන්නම් බලන්න. ඔයාලට මම කරේ නෑ ගිය සතියේ මෙන්න මේ ටික. right. anti allergics. හරි. anti allergics ටික අපි ඔගේ NSAID ගැන නම් කරා. හරි allergics ටික කරේ නැහැ නේද? හරි. අපි ඒවත් දාගමු මොනවද anti allergic කියලා. හරි. right. පොඩි නෝට් එකක් දාගමු අපි ඔක්කොම ලියන්න එපා anti allergic. හරි. allergy වලට පාවිච්චි කරන eye preparation මොනවද? හරි. ඕකෙන් අපි කතා කරා NSAID කතා කරා ස්ටීරොයිඩ් කතා කරා. හරි. NSAID එතකොට මම කිව්වා ketorolac නේද? brufen ඔය වගේ දේවල් තියෙනවා කියලා. හරි. antihistamine වලට මොනවද? phenyramine. හරි. මොනවද phenyramine කියන්නේ? clofendramine, piriton, levocarbastine ඔය වගේ ඩ්‍රග්ස් තියෙනවා. ඉතින් ඇලර්ජන් එකක් ඇහැට ආවොත් එහෙම හරි අපි ඒකට අනිවාර්යෙන් ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන ඇන්ටිහිස්ටමින් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හරිද? ඉතින් ඇන්ටිහිස්ටමින් නැත්තේ අපිට කීපයක් ගැන කතා කරන්න වෙනවා. අපි බලමු මොනවද මේ ඇන්ටිහිස්ටමින් කියලා. right. බලන්න pyrilamine maleate. හරි? pyrilamine maleate. ඊට පස්සේ phenyramine maleate. ඊට පස්සේ antazoline phosphate. ඔන්න ඔය වර්ග ටික තමයි අපි ඇහැට පාවිච්චි කරද්දී ඇන්ටිහිස්ටමින් විදිහට පාවිච්චි කරනවා. ඇත්තටම ඇහැ සම්බන්ධව තියෙන්නේ මම කියවනේ H1 H2 H3 කියලා හිස්ටමින් කාණ්ඩ තුනක් තියෙනවා කියලා. ඉතින් ඕකෙන් ඇහැ සම්බන්ධයෙන් අපිට ඕන වෙන්නේ මොකද්ද? ඒ තමයි H1 කියන රිසෙප්ටර් එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ හිස්ටමින් 1 කියන ඒවා තමයි මේකෙදි වැදගත් වෙන්නේ. ඉතින් මේ හිස්ටමින් 1 වල
ඒ receptors block කිරීම තමයි මේ drugs වලින් කරන්නේ. ඉතින් histamine 1 අපි ගන්නවා use allergic conjunctivitis. ඒ කියන්නේ conjunctiva එක ප්‍රදාහයට ලක් වෙනවා මොකක් හරි allergen එකක් හින්දා. irritation හරි. ඊට පස්සේ මොකද? pinguicula හරි. pinguicula කියන්නේ මේ එහි කෝනියා එක අවට ප්‍රදාහයට ලක් වෙන එක. හරි. ඊට පස්සේ can cause sedation, mydriasis and increase intraocular pressure. මේ වගේ ඇත්තටම මොනවද වෙන්නේ නිදිමත එන්න පුළුවන්. ඌව තමයි side effect. ඇහැ සම්බන්ධයෙන් කියනකොට හරි. mydriasis ඇහි pupil එක dilate වෙන්න පුළුවන්. intraocular pressure එක ඇහැ ඇතුලේ තියෙන pressure එක වැඩි වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපි ඔය දේවල් ටික antihistamine යටතේ දාගෙන ඉන්න ඕනේ. මොනවද? indication, side effect, drug. right? ඒකින්ද ලොකුවට හැලී ලියන්නේ නැතුව අපි දාමු මේ antihistamine කියලා ලියලා වරහන් ඇතුලේ දාගන්න H1 antihistamine, H1 blocker, H1 blocker, H1 blocker. H1 blocker. එකලා දාගන්න drugs තුන. pyrilamine maleate, phenyramine maleate, and antazoline phosphate. හරි නේද? ඔයාලට පේන ඇති මෙතන indication allergic conjunctivitis, conjunctiva එක ප්‍රදාහයට ලක් වෙනවා. irritation, pinguicula කියන්නේ කෝනියා එක ප්‍රදේශයයි conjunctiva එක ප්‍රදේශයයි මොන වෙනවද? unusual growth. හැබැයි කැන්සර් නෙමෙයි ඒවා අසාමාන්‍ය විදිහට වර්ධනය වෙනවා. හරි? අන්න ඒවට කියනවා අපි pinguicula එහෙම නැත්නම් pterygium කියලා. හරි? pinguicula and pterygium. ඒක කැන්සර් සෙල් නෙමෙයි, කැන්සර් නෙමෙයි. අසාමාන්‍ය වර්ධනයක් ඇති වෙනවා ඒ තැන් වල. බලන්න side effect, sedation, mydriasis කියන්නේ pupil එක dilate වෙන එක, increase intraocular pressure. intraocular pressure එක වැඩි වෙනවා. ඇහැ ඇතුලේ පීඩනය වැඩි වෙනවා. right. හරිනේ? right. ලියාගත්තා නේද හැමෝම? ඊට පස්සේ යන් අපි මේකේ අපිට වැදගත් වෙන ඩ්‍රග් එකක් ෆීනයිල්එපරින්. ඔයාලා අහලාදී මේ ෆීනයිල්එපරින් කියන ඩ්‍රග් එක තව එකක් එක්ක මික්ස් කරනවා. ඈ ෆීනයිල්එපරින් කියන එක. මේකේ විශේෂත්වය තමයි ඇල්ෆා 1 ඇගොනිස්ට් එකක්. ඔයාලා දන්න ඇල්ෆා 1 ඇගොනිස්ට් කොහෙද හම්බුනේ කියලා? කොහෙද ඇල්ෆා 1 ඇගොනිස්ට් හම්බුනේ අපිට? ඇල්ෆා 1 බ්ලොකර්ස් නම් හම්බුණානේ. ඒ කොහෙදද? ඒ තමයි hypertension කාඩමේදී alpha blockers යටතේ කතා කරපු එක. alpha 1 blockers කියලා අපි ඒවට කිව්වේ. හරි? Tazocine, terazosin, tamsulosin ඔය වගේ drugs alpha 1 blockers. හරි? ඉතින් මෙතෙන්දී අපි කතා කරනවා alpha 1 agonist. blockers vasodilate උනේ pressure එක අඩු කරගත්තා. alpha 1 agonist දුන්නොත් මොකද වෙන්නේ? උත්තේජනයක් වෙන්නේ. ඒක දුන්නාම blood vessel හැකිලීමක් වෙන්නේ. හැකිලෙනකොට මොකද වෙන්නේ? ඇහි තියෙන රුධිර වාහිනී සංකෝචනය වෙන්න පටන් ගන්නවා. හරි? එහෙනම් මේකේ ඔයාලට කියන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට blood pressure එක වැඩි වෙනවා කියලා. නේද? blood pressure එක වැඩි වෙනවා. හරි? මේක ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ when exposed to wind.
ඔයාලා ওই බයික් වල එහෙම යනකොට නේද? කණ්ණාඩි දාන්න නැතුව හරි ගෝගල්ස් පාවිච්චි කරන්න නැතුව හරි වයිසර් එකක් නැතුව හරි යනකොට මොකද වෙන්නේ? ඇහැට අධික පීඩනයකින් මොනවද වදින්න පුළුවන්? පාතේ එන්න පුළුවන්, වදින්න පුළුවන්. එන්න ඒ වගේ වෙලාවලදී ඇහැ ඩැමේජ් වෙන්න පුළුවන්. heat, excessive heat. හරි? අන්න ඔය වගේ දේවල් හින්දා මොනවා වෙන්නේ? ඔක්සිඩේෂන් වෙන්න පුළුවන්. හරි ඔක්සිකරණය වෙන්න පුළුවන් ඇහි තියෙන සමහර කොටස් පටක. හරි? ඒ නිසා ඒ වගේම මේ ඩ්‍රග් එකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩ්‍රග් එකත් අපි තියන්න හොඳ නැහැ මොනවා විදියටද? ඔන්න ඔය තැන්වල. මේ බෙහෙත දාලා එහෙම යනකොටත් ඒ තත්ත්ව එනවා. ඒ වගේම බෙහෙතත් ඔය ප්‍රශ්නේ ඔක්සිඩේෂන් වෙන්න පුළුවන්. අපි ඒකින්ද මේක තියන්නේම ගොඩක් වෙලාවට below 25 කියන කන්ඩිෂන් එකේ. හරි? ඒ නිසා මේක තැන් දෙකටම බලපානවා. ඇහැට දාලා ඒ විදිහට යන්න බෑ. අනිත් එක තමයි ස්ටෝකර් අබ්දි ඩ්‍රග් එක මේ අවස්ථා දෙකේම මේ කන්ඩිෂන් දෙක අපි ආරක්ෂා කරගන්න ඕනේ. හරි? ඊට පස්සේ මේකේ ඉන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට්. මිඩ්‍රියාසිස් blood ඇහැ pupil එක dilate වෙනවා. හරි? blanching of conjunctival vessels. හරි? blood vessel මොනවා වෙන්න පුළුවන්ද? හැකිලෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ high blood pressure. මේක නම් ඔයාලා දැනන් ඉන්න phenyl heparin කියන ඩ්‍රග් එක මොකද්ද වෙන්නේ කියන එක. වාසෝ කන්ස්ට්‍රික්ෂන් කියන එක විතරක් මතක තියාගන්න. ඒ ඇති. මේක ගැන ඊළඟට වැඩි විස්තර අහන්නේ දැනන් ඉන්න මේකේ. වාසෝ කන්ස්ට්‍රික්ෂන් කියලා දීලා phenyl heparin මේක අපි ගිය සතියේ ලිව්වා නේද? ඊට පස්සේ ඊළඟ ඇන්ටිහිස්ටමින් කාණ්ඩය තමයි mast cell stabilizers. ඔයාලට mast cell stabilizers කොහෙද හම්බුනේ? කාට හරි කියන්න පුළුවන්ද? කවුද ඉන්නේ? mast cell stabilizers කරු ජයලත් කියන්න බලන්න mast cell stabilizers කොහෙද හම්බුනේ? අට්ටිය නැද්ද? මේ ස්ලයිඩ් එක පේනවද ඔයාලට? කවුරුත් උත්තරයක් දෙන්නේ නැහැ. ස්ලයිඩ් එක පේනවද? පේනවා සර්. පේනවනේ. රයිට්. හරි. මට කියන්න mast cell stabilizers කොහෙද ඉගෙන ගත්තේ? කාටවත් මතක නැද්ද? ඇස්මා වල සර්. ඇස්මා පාඩමේදී ඉගෙන ගත්තා. නේද? ඇස්මා පාඩමේදී මතක ඇති ඇන්ටිහිස්ටමින් පුරවගත්ත හිස්ටමින් පුරවගත්ත සෛල જાතියක් තිබ්බා. ඒවට කිව්වා අපි mast cell කියලා. ඒවා විපුරුනොත් එහෙම මොකද වෙන්නේ? වටේම තියෙන සෛල වලට පහර දෙනවා කියලා. ඒක අපි පුපුරන්න නොදී ස්ටැබිලයිස් කරලා ස්ථායි කරලා තියාගෙන ඉන්නවා. ඒවට කියනවා අපි mast cell stabilizers. මතක නම් කාට හරි ඩ්‍රග් එකක් දෙකක් මතකද? මතක නැද්ද? තියෝෆිලින් සර්. නෑ තියෝෆිලින් කියන්නේ මොකද්ද? ඒක එන්නේ අපි බීටා 2 ඇගොනිස්ට් එකට තියෙන මොකද්ද? මස්කරනික් කාණ්ඩයේ ඩ්‍රග් එකක්. මතක නැද්ද? ලියුකෝට්‍රීන් මොඩිෆයර්ස් වලට මම කිව්වා මොන්ටෙලුකාස්, සෆ්රිලුකාස් එහෙම කියලා. අනිත් පැත්තෙන් තව එකක් කිව්වා මම mast cell stabilizers කියලා. sodium chromoglycase, hydrochromyl sodium. sodium chromoglycase. ඔයාලට ටිකක් මතකේ දැන් අමතක වෙලානේ ගොඩක් කිව්වා. හරි. අපි ඇහැටත් පාවිච්චි කරන ඒ විදිහට ඇහෙත් තියෙනවා mast cell. හරි. මේ mast cell මේ ඇහි තියෙන mast cell පුපුරවුවොත් එහෙම මොනවා වෙන්න පුළුවන්ද? ඇහි පටක වලට ගිහිල්ලා පහර දෙනවා. ඒකේ තියෙන හිස්ටමින් ටික. ඒකින්ද අපි මොකද කරන්නේ? මේ mast cell ටික මොනවා කරන්න ඕනේ? ස්ටැබිලයිස් කරලා තියන්න ඕනේ. ස්ටැබිලයිස් කරලා තියාගන්න
අපි දෙනවා mast cell stabilizers. හරි? right. බලන්න inhibit histamine and vasoactive substance release from mast cells. හරි? used in chronic cases. මේක සාමාන්‍යයෙන් acute එකදී මේක පාවිච්චි කරලාට වැඩක් නෑ. මේක action එකෙන් ඉන්නත් සෑහෙන ප්‍රමාදයි. හරි? මේ තියෙන vernal and seasonal allergic conjunctivitis. ගොඩක් වෙලාවට සමහර කාලවල සමහර අයට මොනවා වෙන්න පුළුවන්ද? අතු වෙලා ප්‍රදාහයට ලක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කට්ටියට තමයි මේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ. රයිට් මම ඔයාලට ගිය සතියේ වැඩක් දුන්නද කරන් එන්න කියලා. නැද්ද? ඊවනම් මතක් කරන්න එපා නේද? හරි. මේ තමයි ඩ්‍රග්ස් ටික. දැන් ඔයාලට මම වැඩක් දෙනවා. මොකද්ද? ඇහැට දාන. හරි? ඔයාලා මම මෙතන ටිකක් දාලා තියෙනවා ලාවට. මේකත් බලා ගන්න පුළුවන් ඔයාලට. හරිද? මේ ඩ්‍රග්ස් වල නම් ටික ඔයාලා මේකට දාන්න ඕනේ. මොකද්ද? ඊළඟ දවසේදී හොයා ගන්න ඕනේ. මොනවද? mast cell stabilizers. මම මෙතන තුනක් දාලා තියෙනවා. ඔයාලා මම ඒක පෙන්නන්නම්. හරි? මේ තියෙන්නේ. මෙන්න මේක. හරි? ඔයාලට පේන ඇති මෙතන එකක්. මෙතන නම් මෙයාලා මේ කිටෝටිෆන් කියලා එකක් දීලා තියෙනවා. හරි? කිටෝටිෆන් කියන්නේ එක්තරා විදිහක mast cell stabilizer එකක් තමයි. ඊට පස්සේ බලන්න. තව තියෙනවා. තව ටිකක් ලොක් කරන්නම්කෝ. හරි? පැන්ටනෝල් කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. හරි? රයිට්. ඊට පස්සේ අපිට අහු වෙනවා මොනවාද මේ? මේ තියෙන්නේ රිලීස්ටැට්. හරි? රිලීස්ටැට් බ්‍රෑන්ඩ් නේම් එක ඇලර්ජන් එක තමයි ගොඩක් ප්‍රසිද්ධ මේක. මේකෙත් තියෙනවා ඩ්‍රග් එකේ නම. හරි? මේ ඇහැට දාන ඒවා වෙනස්. හරි? ඔය ඇදුමට ගන්න ඒවාට වඩා ඒ වගේ නම් නිඩක්‍රෝමිල් සෝඩියම් එහෙමනේ. හරි? මේකේ ඇහැට දාන පාවිච්චි කරන බෙහෙත් වෙනස්. හරි? මේවා අපිට පාවිච්චි කරන්න බෑ ඇස්මා වලට. හරි? හේතුව ඒක ට්‍රැක් දෙකක් හින්දා. රෙස්පිරේටරි ට්‍රැක් එකේ මෙතන ඇස සම්බන්ධයි. එතනදී සිනුදු පේශි. හරි? මේකින්ද මේ නම් වර්ග දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒවම පාවිච්චි කරන්න බෑ. එකම ඩ්‍රග් මේ ලෙඩ දෙකටම පාවිච්චි කරන්න බෑ. නිසා මේවට විශේෂයෙන් වෙනස් වෙච්ච mast cell stabilizers ටිකක් තියෙනවා. මෙතනින් දාගන්න උදාහරණ කියලා ඔයාලා ඊළඟ දවසේ හොයාගෙන උදාහරණ තුන දාන්න ඕනේ. හැබැයි මට එවන්නත් ඕනේ group එකට. මොනවද? ඇහැට ophthalmic use කරන mast cell stabilizers මොනවද කියලා දාන්න ඕනේ. හරි? ඔයාලා දැන් වැඩ කරන්න ඕනේ තව මාස 4යි. මාස 4කින් ඔයාලට එක්සෑම් එනවා. right. ඊට පස්සේ ඊළඟ එක. දැන් හිස්ටමින් කතාව ඉවරයි. මම ඊළඟට යනවා. ඔයාලා ලියාගත්තද මේක? නැද්ද? ලියාගත්ත නැත්නම් ලියාගන්නකො. mast cell stabilizers කියලා දාලා හරි. inhibit histamine release. මේකම ලියන්න ඕනේ. inhibit histamine release from mast cell. වරහඟට ලියාගන්න stabilize the mast cell. mast cell එක මොකද කරන්නේ? ස්ථායි කරනවා. stabilize the mast cell. හරිනේ? right. indication. Vernal and seasonal allergic conjunctivitis. Vernal and seasonal. Vernal and seasonal. Vernal කිව්වේ මොකද්ද? කාටද කියන්න පුළුවන්ද? Vernal කියන්නේ spring season එක. හරි? spring. right.
ඒ ඇති right ඊළඟට යන් අපි ocular diagnostic drug ඇහි සමහරට කෝනියා එක ඩැමේජ් වෙලාද හරි මොනවා හරි හේතුවකින් සීරිලාද අන්න ඒක හොයාගන්න අපි පාවිච්චි කරනවා ඩයි එකක් දානවා හරි ඩයි එකක් දාලා අපිට ඒක හොයාගන්න පුළුවන් ඇහැ කෝනියා එක එහෙම ඩැමේජ් වෙලාද නැද්ද කියලා හරි ඒවට කියනවා අපි ocular diagnostic drugs කියලා හොඳම උදාහරණය තමයි fluorescein dye එක මොකද fluorescein dye හරි මේක සතු පාට ඩයි එකක් හරි මේක ඇහැට දාපුවාම අපිට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි පොඩි ඩැමේජ් වෙලා තියෙනවා සීරිලාද කියලා හොයාගන්න පුළුවන් මේ ඩයි එක දාපුවාම මේ තියෙන්නේ එහෙම අඳුරගත්ත අවස්ථාවල් ටිකක් හරිනේ right එහෙනම් අපි දාගමු ocular diagnostic drug උදාහරණ විතරක් දාගමු මොනවද fluorescein dye පරහැත ලියන්න red color කියලා දාගන්න red color ඒකේ තියෙන්න පුළුවන් කොහොමද drops විදියට තියෙන්න පුළුවන් strips විදියට හරි බිංදු විදියට තියෙන්න පුළුවන් කුඩා පටි විදියට තියෙනවා ඩයි එක strips ඒකේ ඒ කොටසක් එහි දිය කරලා එහි තියන්න විතරයි තියෙන්නේ බලන්න මොකද්ද පාවිච්චි කියලා stain corneal abrasion කෝනියා එක තුවාල වුණොත් හරි මුක්කට හරි සීරුනොත් හරිද applanation හරි tonometry ගොඩාක් මේ අයි වල පාවිච්චි කරන වචන ටිකක් නේ හරි ඒ කියන්නේ ඇහි තියෙන ඔය කුඩා සීරීම් වලට විවිධ වචන පාදන මේ ඔක්කොම වල දැන් ඕනේ වල දාගන්න මෙන්න මේක stain corneal abrasion ඒ ඇති කෝනියා එකේ abrasion එකක් වුණොත් සීරුමක් වුණොත් එහෙම ඒක stain කරන වර්ණ ගන්න අපි මේක පාවිච්චි කරනවා හැබැයි මේවා දානකොට මොනවා කරන්න ඕනද contact lenses එහෙම තියෙනවා නම් අයින් කරන්න ඕන හරි විශේෂ ප්‍රශ්නයක් තියෙනවා මේවා ස්ටෙරයිල් විදියට එන්නේ හරි ඇහැට දාන හින්දා අපි ස්ටෙරයිල් විදියටයි එන්නේ මේ ස්ටෙරයිල් එක මොනවා කරන්න ඕනද contaminate වෙන්න පුළුවන් සිව්ඩෝමොනාස් ළමගේ ඒකෙන්ද මේ ඩයි එකත් අපි පාවිච්චි කරන්නේ එකපාරයි හරි කීප දෙනෙක් රෝගීන් කීප දෙනෙක් එකට එකතු කරලා එක දවසක ඒ වයල් එකේ මල්ටි ඩෝස් එකක් එන්නේ ඒ වයල් එක කඩලා ඒ කට්ටියට පාවිච්චි කරන්න ඕනේ මොකද ලෙඩාගෙන් ලෙඩාට දවසින් දවස කඩ පාවිච්චි කරන එකක් නෙමෙයි මේක හරි සිංගල් යූස් හරි එක දවසේ මේක ඉවර කරන්න BCG වගේ BCG වල 20 දෙනෙක් එකතු කරලා තමයි එක වයල් එකක් කඩන්නේ ඒ වගේ තමයි මේක හරිනේ right මේ ඊළඟ එක හරි මොකද්ද රෝස් බෙන්ගාල් ස්ටේන් හරි මේක රෝස පැහැති එකක් හරි මේක වර්ණ ගන්නන එකක් හරි ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ අපි dry eye වලදී හරි severe dry eye ඇහැ වියලි ගතිය වැඩි නම් හරි කෙරටයිටිස් වෙලා තියෙනවා නම් හරි කෙරටනී භවණය වෙලා තියෙනවා මෙන්න මේ වගේ මෙන්න මේක පාවිච්චි කරනවා මේක ස්ට්‍රිප් එකක් විදිහට එන්නේ මේ බලන්න මේ ස්ට්‍රිප් එකක් තියෙන්නේ මේ ස්ට්‍රිප් එක තමයි එහි අපි ගන්න හරි කෙරටයිටිස් හරිනේ right එහෙනම් උන් බලාගන්න රෝස් බෙන්ගල් ස්ටේන් මේකත් ලියාගන්න නම හරි ඒකේ ඉන්ඩිකේෂන් දාගන්න severe dry eye keratitis severe dry eye keratitis හරිනේ ඊට පස්සේ
ඇහැට දාන local anesthetic drug මොනවාද local anesthetic මොනවාද local anesthetic කියන්නේ ඇහැ නිර්වින්දනය කරන්න පාවිච්චි කරන ඖෂධ හරි right අපි බලමු ඇහැ නිර්වින්දනය කරන්න මොනවද ගන්න හරි මොනවද propagaine tetracaine ඔයාලා මතක ඇති ඒන් කියලා ඉවර වෙන ඒවා මොනවද anesthetic drug හරි එහෙනම් අපි දාගමු මේ විදිහට හරි topical anesthetic කියලා ලියලා propagaine and tetracaine ගොඩක් වෙලාවට සර්ජරි වල තමයි අයි සර්ජරි වලදී මේක පාවිච්චි කරනවා indication eye surgery right yes propagaine tetracaine ASE මොකද ටියුබ් එක වලගාව තියෙන හින්දා අවශ්‍ය නැහැ අනිත් ඒවා ලියන්න හරි right ඊළඟට යන්න අපි අය එකක් පාවිච්චි කරනවා මොනවද orbital infiltration අපි මේක අපි ලිව්වා නේද ඉතින් මේ කොටස ලිව්වා ඒකට අපි පාවිච්චි කරනවා lidocaine සහ bupivacaine කියන ඩ්‍රග්ස් එක. එකක් දාගන්න example lidocaine and bupivacaine lidocaine and bupivacaine right ඊට පස්සේ ඇහැට ටොක්සික් වෙන දේවල් වලට මොකද කරන්නේ ocular toxicology බලන්න එන්න පුළුවන් ප්‍රශ්න බලන්න topical administration සතිකා මොකක් හරි අහන්න දෙනවා නම් අහන්න Sir, ocular lubricants කරේ නෑනේ. ocular lubricant මං කියනවා ඒක දෙන්නම් mechanical injury මේක අපි කරලා යන්න එතනද mechanical injury හරි ඒ කියන්නේ complication වෙන ඒවා තමයි මේ සංකූලතා ඇහැට වෙන්න පුළුවන් ප්‍රශ්න එකක් තමයි mechanical injury කියන්නේ මොකක් හරි ඇහි වදින්න පුළුවන් හරිද ඇහි කෝණියයක තුවාල වෙන්න පුළුවන් ඒ වගේ දේවල් pigmentation ඔයාලට මතක ඇති pigmentation එකක් එන drug එකක් තියෙනවා නේද ඇහි pigment එන කාට හරි මතක නම් කියන්න බලන්න ඉහතින් මම ඇහැව්වද ඒක බීපුවාම ඇහි එනවා තැන් තැන් වල ලපලප මම මේක ඒ පාඩම තමයි ඇරිත්මියා කියන පාඩම ඇරිත්මියා වලදී පාවිච්චි කරන ඩ්‍රග් එක මතකද සසිකා මතකද මේ බෙහෙත ගත්තාම ඇහි small multiple micro deposits වෙනවා කියලා මම කිව්වා ඇරිත්මියා වලට ගන්න ඩ්‍රග්ස් වල එක ඩ්‍රග් එකක් other drugs ඇත්තේ class 1 class 2 class 3 class 4 කියලා දාලා other drugs කියලා කිව්වා ඒ other drugs ඇත්තේ නේද කියලා මම කිව්වා long half life එකක් තියෙන drug එකක් කියලා කිව්වා කාට හරි මතකද නෑනේ MCQ එහෙම කරනකොට තේරෙයි ඔයාලට මම පේපර් එකක් දැම්ම නේද cardiovascular system එකකින් කරා දේවා right ocular damage amiodarone හරි amiodarone හොඳයි පාඩම් කරන්න ocular damage ඇහැ damage වුනහම topical anesthesia benzalkonium වගේ ඒවා අපි පාවිච්චි කරලා මේවා damage එකක් වෙන්න පුළුවන් මේවා පාවිච්චි කරද්දී විශේෂයෙන් cornea එක damage වෙන්න පුළුවන් hypersensitivity අධිසංවේදී වෙන්න පුළුවන් මේ atropine වලට neomycin වලට gentamicin වලට toxic වෙන්න පුළුවන් මේවා ඇහැට දැම්ම වුණා systemic effect හරි phenylephrine වගේ ඒවා අපි දුන්නාම මොකද වෙන්න පුළුවන්නේ අපේ ලේ වලට ගිහිල්ලා blood pressure එක වැඩි කරන්න පුළුවන් beta blockers දුන්නාම ලේ වලට ගිහිල්ලා asthma worse කරන්න පුළුවන්
ඒ වගේ දේවල් එන්න පුළුවන් eye preparation වල complication විදියට. හරි. ඊට පස්සේ දාගමු complication of topical administration. හරි. topically eye preparation එකක් දුන්නොත් එන්න පුළුවන් සංකූලතා. හරි. අපේ eye preparation එක දානකොටම අපි කියන eye drop එකක් දානකොට අපේ ඇහි මොකද වෙන්න ඕනේ? ගෑවෙන්න බෑ. ටිප් එක. සමහර අය ඔක දාන්න දෙනකොට ඒ ටිප් එක ඇහි ගෑවිලා මෙකැනිකල් ඩැමේජ් වෙන්න පුළුවන්. කෝනියා එක තුවාල වෙන්න පුළුවන්. හරි? ඒකින්ද ඒකට ලොකු ගැටලුවක් නේ. දෙක pigmentation විශේෂයෙන් epinephrine හරි ඒවා දාපුවම eye drop දාපුවම හරි ඇහි එන්න පුළුවන් ලප තව උතෙන්ට පාවිච්චි කරන්නේ නැති අපි එරිත්මියා වලට පාවිච්චි කරන ඩ්‍රග් එකකුත් තියෙනවා නේද ඒ තමයි ඇමියෝඩෙරම් ඒව ගත්තාමත් එහෙම වෙන්න පුළුවන් උතෙන්දී epinephrine ඊට පස්සේ ocular damage ඇහැ ඩැමේජ් වෙන්න පුළුවන් topical anesthesia සහ benzalkonium අර අපි ඉස්සෙල්ලා කිව්වේ topical anesthesia වර්ග දෙකක් හරි ඔපකේන් හරි ඒ වගේ ඒවා දාපුවාම මොකද වෙන්නේ කෝනියා එක ඩැමේජ් වෙන්න පුළුවන් ඊළඟට අධිසංවේදීතාවය හරි ඔය සමහර preparation තියෙන phenylephrine atropine දෙක එකතු කරලා හදනවා. හරි? ඒව හදපුවම සමහරවිට ගොඩක් වෙලාවට atropine වලට hypersensitive වෙන්න පුළුවන්. හරි? antibiotic neomycin gentamicin ඒ වගේ ඒවට hypersensitivity එන්න පුළුවන්. ඊළඟ systemic effect. ඒක ඉස්සරහින් දාගන්න මොකද්ද? phenylephrine වලට blood pressure එක වැඩි වෙනවා. hypertension ඊට පස්සේ beta blockers වලට asthma worse වෙනවා කියලා දාගන්න. beta blockers කියලා දාලා asthma කියලා දාගන්න. ඒක. හරිනේ. හරි. ළඟට යන් අපි මේ සමහර ඖෂධ මේ ටික හරි වැදගත්. topiramate කියන drug එක කොහෙද පාවිච්චි කරන්නේ? මේකදී අහුවෙන පාඩම් කීපයක දේවල්. කියන්නේ topiramate අහුවෙන්නේ කොහෙද? කාටද මතක topiramate කියන්නේ? මොන පාඩමේද අහුවෙන්නේ? මේක බලන්නේවත් නෑ මට තේරෙන්නේ. මෙතනම තියෙනනේ epilepsy කියලා. epilepsy වලදී පාවිච්චි කරන topiramate. sodium valproate, carbamazepine, topiramate නේද? gabapentin. හරි ඒකෙන් topiramate කියන drug එක ඕනකට වඩා අපි පාවිච්චි කරලා overdose වුණොත් එහෙම මොනවද වෙන්න පුළුවන්ද? angle close නැත්නම් close angle glaucoma එන්න පුළුවන්. දැන් කාටද කියන්න පුළුවන්ද close angle glaucoma කියන්නේ මොකද්ද කියලා? මොකද close angle glaucoma කියන්නේ? මේ තියෙන්නේ මම එදා කියලා දුන්නා නේ. අපේ ciliary body වලින් මොනවද නිදහස් කරන්නේ? aqueous maker නිෂ්පාදනය කරනවා. මේ glaucoma වර්ග දෙකක් තියෙනවා කිව්වා. එකක් තමයි close angle glaucoma, දෙවෙනි එක තමයි open angle glaucoma. මේ නිෂ්පාදනය වෙච්ච එක්කෙනා මෙතනින් මෙහෙට ඇවිල්ලා මේකේ පිරෙනවා. මේ පිරිච්ච ටික යන්න ඕන කොහෙන්ද? camel channel එක හරහා යන්න ඕනේ. හරි මේ channel එක තමයි මේ වැහිලා තියෙන්නේ. මොකක් හින්දාද? මේක තල්ලු වීමෙන් හින්දා. ඉදිරියට. iris එක නේද? මේක තල්ලු වීමෙන් හින්දා මෙතන වැහිලා. ඕකට කියනවා අපි close angle glaucoma කියලා. අනිත් එක මොකද්ද? open angle glaucoma. මේක ඇරිලා තියෙන්නේ. ඇරුණාට මොකද වෙන්නේ? මෙතනින් drain වෙන්නේ නැහැ. block වෙලා. ඒකට කියනවා අපි open angle glaucoma කියලා. හරි? ඒ නිසා close angle glaucoma එක worse කරනවා topiramate මගින්. හරි? topiramate මගින්. හරිනේ? එහෙනම් topiramate කියන එක ඇහැට හානි කරයි කියලා මතක තියාගන්න. හරි? ඊට පස්සේ digitalis. ඔයාලා digitalis කොහෙද අහුනේ?
ඩිජොක්සින් වගේ ඒවා මොන පාඩමෙන්ද අහුනේ? ඔය කට්ටිය කතා කරන්නේ නැහැ. ඩිජොක්සින් එන්නම් කියලා අහන්නද මම? නිමේෂා කියන්නේ ඩිජොක්සින් කොහෙද හම්බුනේ අපිට? ඩිජොක්සින් නිකිනි ඉරුනිකා කෝ කියන්නේ ඩිජොක්සින් කොහෙද හම්බුනේ? කාඩියක් කාඩියක් ෆේලියර් වලදී නැත්නම් හાર્ට් ෆේලියර් වලදී ආය හම්බුණා එරිත්මියා පාඩමේදී ඩිජොක්සින් හම්බුණා. හරි? බලන්න මේ ඩිජොක්සින් විසවුනොත් එහෙම අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. කලර් එක චේන්ජ් වෙලා පෙන්නේ. ගොඩක් වෙලාවට කහ පහයට හුරු වඩා පෙන්නේ. මේ තියෙන ඔරිජිනල් පේන එක. මේ ඩිජොක්සින් විසවුනහම පේන විදිහ. හරි? ඕක ඉතින් ඔයාලට හරියටම දැනගන්න පුළුවන් ඩිජොක්සින් එකක් දීලා බලන්න. කොහොමද විසවුනොත් වෙන්නේ කියලා. හරි? ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක පේන්නේ yellow color එකක් විදියට. හරි නේද වැඩි? right. එහෙනම් ඩිජිටාලිස් ඇහැට හානි කරයි. හරිනේ? ඒකත් මතක තියාගන්න. කෙටියෙන් නෝට් එක දාගන්න ඩිජිටාලිස් කියලා ලියලා yellow color object කියලා දාන්න. නේද? yellow color object. අපි ඒකට කියනවා නම මොකද්ද? chromatopsia කියලා. මොකක්? chromato කියන්නේ වර්ණ. topsia, chromatopsia. right. ඊළඟට යනවා මම ක්ලොරොක්වින් කියන එක. ක්ලොරොක්වින් කියන එක ඔයාලට මතකයි කොහෙද හම්බුනේ? හයිඩ්‍රොක්සි ක්ලොරොක්වින් කොහෙද හම්බුනේ? ආතරයිටිස් වලදී නේද? මැලේරියා වලදීත් අහුණානේ. මැලේරියා ආතරයිටිස් හරි. තව එක ලෙඩක් තියෙනවා SLE කියන්නේ සිස්ටීමික් ලූපස් කියලා කන්ඩිෂන් එකක්. ඒ ලෙඩේදීත් අපි මේක පාවිච්චි කරනවා. මේක ඔයාලට මතක ඇති ක්ලොරොක්වින් ගන්නකොට මම කිව්වා අනිවාර්යෙන් මොනවද? විෂන් එක මොනවද රෙගියුලර්ලි චෙක් කරන්න ඕනේ කියලා. මොකද ක්ලොරොක්වින් වලට හයිඩ්‍රොක්සි ක්ලොරොක්වින් වලට HCQ වලට මොකද වෙන්නේ? අපේ විෂන් එක පෙනුම අඩු වෙනවා විෂන් එක. හරි? ඒකෙන්ද මේ ඩ්‍රග් එකට ඇහැට හානි වෙන්න පුළුවන්. හරි? රෙටිනෝපති එන්න පුළුවන්. හරි? බුල්ස් අයි. හරි? මේ බලන්න බුල්ස් අයි. ඔයාලා දැකලාදී බුල් කෙනෙක් කියන්නේ අර මේ කිරිමි සබ්දන්ත ගවයෝනේ බුල්. හරි? අන්න ඒ වගේ කට්ටිය ගෑස් දැකලා තියලා එළියට නෙරලා තියෙන්නේ. අන්න ඒ වගේ මේකට වෙනවා හේතුව පෙනීම අඩු වෙන ફોකසින් කරන්න ඕන හින්දා ඇහැ එළියට නෙරනවා. හරි? රෙටිනෝපති. ඊට පස්සේ ක්ලෝප්‍රොමැසින් මේක කොහෙද හම්බුනේ? ප්‍රොමැසින්, ක්ලෝප්‍රොමැසින් ඇන්ටිසයිකෝටික් ඩ්‍රග් එකක් නේ, සයිකියාට්‍රික් ඩ්‍රග් එකක්. හරි? මේකටත් මොනවා වෙන්න පුළුවන්ද? ඔයාලා දැන් ওই නෝට් එක ලියනවා නේද? ලියනවා නේද? ටොක්සිකොලොජි කියලා දාලා ක්ලෝරොක්වින් කියලා දාලා දාගන්න මොකද්ද? ඇහැට ඩැමේජ් වෙනවා මොනවද? රෙටිනෝපති කියලා දාන්න. හරි? ඊට පස්සේ ඊළඟ එක ක්ලෝප්‍රොමැසින්. ක්ලෝප්‍රොමැසින් වලදී මොනවද වෙන්නේ? මේකේ දෙන්න පුළුවන් corneal punctate epithelial opacity. හරි? cornea එක මොකද වෙන්නේ? opaque color වෙනවා. කිරි පැහැවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? lens surface එකත් ඒ විදිහටම පත් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අන්න එහෙම වුණාම පෙනීම අඩු වෙනවා. හරි? පෙනීම හැබැයි මේ ඩ්‍රග් එක නවත්තපුවාම ඒක රිවර්සිබල් වෙනවා. හරිද වැඩි? ඒක රිවර්සිබල්. හොයාගන්න ක්ලෝප්‍රොමැසින් කියලා ලියලා lens surface opacity. Then opacity on lens surface and cornea. හරිනේ? right. ඊට පස්සේ thioridazine. මේකත් ඔයාලට කොහෙද යන්නේ හම්බුණා වගේ මතක ඇති. thioridazine ඒකත් සයිකියාට්‍රික් ඩ්‍රග් එකක්, ඇන්ටිසයිකෝටික් ඩ්‍රග් එකක්.
thyroidine නේද? right. මොකක්ද ඒකෙත් වෙන්නේ? ඒකෙත් වර්ණ කියන්නේ ලප වගේ එනවා pigmentary retinopathy කියලා කියන්නේ. හරි. මේ thyroidine කියන දගේ ගත්තාම මොනවද වෙන්න පුළුවන්? ඇහි සමහර තැන්වල ලප එනවා. හරි. ලප එනවා. ඒකට කියන අපි pigmentary retinopathy. දාගන්න thyroidine කියලා දාලා pigmentary retinopathy. ඒ කියන්නේ high dose එකක් මේව ගත්තාම thyroidine ගත්තාම. හරිනේ? right. ඊපස්සේ ethambutol. කාටද මතක් වෙන්නේ ethambutol කොහෙන්ද ගත්තේ අපි? ethambutol, pyrazinamide, rifampicin, isoniazid මොකද්ද? TB නේද? TB වලදී පාවිච්චි කරා. TB වලදී පාවිච්චි කරපු මේ ethambutol එක මම කියව විශේෂයෙන් පොඩි ළමයිට දෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? optic neuropathy එනවා. හරි? يعني permanent visual damage එකක් එනවා. හරි? ඒක reversible මොනවා වුණොත්ද? ඩ්‍රග් එක නවත්තවුවොත්. හරි? right. ඒකෙන් අපි දාගමු ethambutol එක දාගන්න optic neuropathy. right. ඒ වගේම අය මොනවද optic neuritis එන්න පුළුවන්. නැත්නම් optic neuropathy එන්න පුළුවන් අනිත් දේවල්. බලන්න methanol. ඔයාලට මම කිව්වා methanol poisoning වුණාම irreversibly මොනවා වෙනවද? blind වෙනවා කියලා. නේද? ඇස් අන්ධ වෙනවා. මොකද හේතුව? methanol කැඩෙනවා මොනවා බවටද? මොනවා බවටද කැඩෙන්නේ methanol? ඇත්තටම මතකද දැන්? මම කියලා දුන්නා dehydrogenase කියලා එන්සයිම් එකක් තියෙනවා methanol මත ක්‍රියාත්මක වෙලා කඩනවා දෙකකට. හරි? මොනවද? කට්ටිය කතා කරන්නේ නැහැ. හරි? ethylene glycol වලටත් ඒ වැඩේ වෙනවා. chloramphenicol, isoniazid, ethambutol, digitalis, chloroquine, හරි streptomycin, amiodarone, quinine, හරි vincristine, methotrexate, sulfonamide, හරි malathion, හරි high protein diet වලට carbon monoxide වලට lead, mercury, thallium, හරි ඊට පස්සේ malnutrition with vitamin B1 deficiency ආපුවාමත් එන්න පුළුවන්. pernicious anemia B12 deficiency වුණාම වෙන එක. හරි. ඊට පස්සේ phenomenon radiation right මෙන්න මේ වගේ දේවල් වලට මොනව වෙන්න පුළුවන්? නියුරෝපති එන්න පුළුවන් විශේෂයෙන් ඔප්ටික් නියුරෝපති එන්න පුළුවන්. කොහොම මතක තියාගන්න ඕනේ ටික. හරි. right මේක ඔයාලගේ ස්ලයිඩ් එක මම දීලා තියෙනවා. right other allergen methanol contraceptive හරි chloramphenicol streptomycin ඔය ටිකම තමයි. හරිනේ? එහෙනම් මොකද්ද ඔයාලට මම කියලා දුන්නේ නැත්තේ? හරි. මෙතන එන්න කලින් ඔයාලට කියලා දුන්නේ නැහැ කිව්වා මොනවද? lubricant කියන්නේ. lubricant කියන මම කිව්වා වගේ මතකයි බලමු. ඔයාලට මම කිව්වා නේද ඇහැට දාන මේ artificial tears ඒවා තමයි lubricant. ඔයාලට මම පෙන්නන්නම්. මගේ මතකයි කිව්වා මේක. කිව්වා නේද tears naturale හරි Gattery fresh brand name ටික මම කිව්වා. antifungal antiviral antibiotic
ආටිෆිෂියල් ටියර්ස් නම කිව්වා. හර්ෂණී කිව්වේ නැද්ද? ඔයාලට මම කිව්වා නේද? ගටේ රිෆ්‍රෙෂ්. බ්‍රෑන්ඩ් නේම් ටික මම කියන්න ගියා. ආටිෆිෂියල් ටියර්ස් ගැන කිව්වා නේද? කවුරුත් කතා කරන්නේ නැහැ. dry eye වලට පාවිච්චි කරනවා කියලා ocular lubricant. ඒක අපි කරා නේද? ඉතින් ocular irritation in various diseases, dry eye. ඉතින් refresh tear, tears naturale, tear plus, moisol, dew drop. කිව්වා නේද මම මේක? ඊසති කතා කරා. හරි. හරිනේ. හරි. මම දැන් මෙතනින් එහාට යන්නේ එන්න මේ කොටස. හරි. මොකද්ද? එයන් අපි එන ear පාඩම. ear. EENT වල ear කොටස. හරි. ඉතලාම ear එකේ අපි දැනන් ඉන්න ඕනේ anatomy. ඔයාලා බෝඩ් එක පැහැදිලිව පේනවද? බෝඩ් එක ක්ලියර්ද? නැද්ද? ඔව් සර්. පේනවනේ. හරි. එහෙනම් අපි යමු මෙතනින් anatomy ear පාඩමේ. හරි. anatomy එක ටුක්ටක් ඔයාලා හරියට දැනන් ඉන්න ඕනි. ඔයාලා දන්නවා ඇති මේ සාමාන්‍යයෙන් ඇහි තියෙන කනේ තියෙන බාහිරම කොටස. මෙන්න මෙහෙම ගත්තොත් එහෙම කන මෙන්න මේ කොටසේ මේක මොකද්ද? අපි කියනවා මේ පිටතට කොටසට අපි කියන නම මොකක්ද කියලාද? පිනා කියන්නේ. හරිද? පිනා. හරි? මොකද්ද? පිනා. ඉතින් මේ පිනා එකේ කියන්නේ පිනා ඒ පිනා එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේක. මොකක්ද මේක කියන්නේ? මේ පිටත තියෙන මේකට තියෙන මොරේ වගේ හෙලික්ස් එක. හෙලික්ස්. හරි? ඒකට කියන අපි හෙලික්ස් එක කියලා. ඊට පස්සේ මෙතන තියෙන කම්පෙටර්. නේද? මේක කියන ලොබියුල් එක කියලා. ලොබියුල් එක. මේ මොකද්ද? මේ තමයි කුහරය කැනල් එක. හරි මේ ඉය කැනල් එක. මේක පොයින්ට් ඕපන් වෙන්නේ මැද කනක. මේ එක්ස්ටර්නල් ඉය එක. ඒකින්ද අපි ඉය එක කොටස් තුනකට බෙදනවා. එක්ස්ටර්නල් ඉය, මිඩ් ඉය, ඊට පස්සේ ඉනර් ඉය. හරි? මම ඔයාලට චුට්ටක් ස්ලයිඩ් එකක් පෙන්නන්නම් මෙන්න මේ විදිහට. මේක අපි අයින් කරමු දැන්. මේකේ බලන්න ස්ලයිඩ්. මේකත් ඉතින්
බලන්න මේකේ කන ගත්තාම මේ කනේ මේ තියෙන මේ කොටස හෙලික්ස් එක. මේ තියෙන හෙලික්ස් එක. මේක තමයි ලොබියුල් එක. හරි? මේ හෙලික්ස් එකටයි හරි මේ ඇතුළත තියෙන ඇත් හෙලික්ස් නැත්නම් ඇන්ටි හෙලික්ස් කියලා අපි කියන්නේ මෙන්න මේ හෙලික්ස් එකට ඇතුළතින් තියෙන ආයි ඊළඟ තියෙන බාධකය ඇන්ටි හෙලික්ස් එක මේ ඔක්කොටම තමයි අපි පිනා කියලා කියන්නේ. හරි මේවා ඉතින් මෙහෙම මේ ගොඩාක් නම් තියෙන අපිට අපේ සිලබස් එකට අනුව ඒ ඔක්කොම ඕනේ අපි දැනන් ඉන්න ඕනේ මොකද හෙලික්ස් එකයි ලොබියුල් එකයි මේ දෙකේ එකතුව අපි කියනවා පිනා එක කියලා කියනවා. අපි ඉස්සල්ලාම මේ පින්තූරේ මොකක්ද දැනගන්න ඕනේ මෙන්න මේ විදිහට අඳගන්න මොකද ear anatomy කියලා එක දාලා ලියන්න මොකද්ද external ear කියලා ලියන්න. මොකද්ද external ear. හරි ඒ අනුසේ ලියන්න මොකද්ද එතනින් හෙලික්ස් එක මේ පිටත දාරය හරි හෙලික්ස් එක ඊට අමතරව හෙලික්ස් එක ඊට පස්සේ ලොබියුල් එක මේ දෙකේ එකතුවට අපි කියනවා මොකක්ද කියලාද හිනායක කියලා කියනවා. හරි එහෙම අදගන්න නැත්නම් වැඩේ අවුල් වෙනවා. හරි ඕකේ මොකද්ද තියෙන්නේ ඕකේ තියෙනවා මොකද්ද ඇතුළතින් මොකද්ද මේ කොටසට අපි එක්ස්ටර්නල් ඉයර් එක කියනවා මේ එක්ස්ටර්නල් ඉයර් එකට ඕපන් වෙනවා මොකද්ද ඉයර් කැනල් එක. හරි මෙන්න මේ විදිහට ඉයර් කැනල් එක ඕපන් වෙනවා. මේ ඉයර් කැනල් එක සාමාන්‍යයෙන් මොකද්ද සෙන්ටිමීටර් 2.5ක් විතර ලොකුයි. මේක ඕපන් වෙන්නේ කොහෙද මේක ඕපන් වෙන්නේ හම් බෙරේට අපි කියන එකට ටිම්පානම් කියනවා. හරි මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2.5ක් විතර දිගයි. හරි ඉයර් කැනල් එක හරිනේ ටිම්පානම් right ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ එක්ස්ටර්නල් එකට අදාළ කාරණා කීපයක් කතා කරන්න. මොකද්ද මේ තියෙන මොකද්ද පිනා එක. දෙවෙනි එක මොකද්ද මේ මොකද්ද ear canal එක. දෙක ear canal. එක පිනා දෙක ear canal. මේවා ඒ level වල ඉගෙන ගන්න හරියක් තියෙනවා නේද? මේක ඇතුලේ ආයි මොනවද තියෙන්නේ? කලාන්දුරු තියෙනවනේ. මුලින්ම අපි දාන්න පුළුවන් පෙරුමන් කලාන්දුරු. හරි කලාන්දුරු වල මොනවද තියෙන්නේ ඇත්තටම? කලාන්දුරු කියන්නේ මොකක්ද? ඉම්යුනෝග්ලොබිලින් තියෙන්නේ ඒකේ. අය නිකන් දෙයක් නෙමෙයි ඒක අපේ එකට ආරක්ෂක පද්ධතියේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඉම්යුනෝග්ලොබිලින්. හරි ඒ කනට ඇතුල් වෙන බාහිරින් එන දේවල් ඔක්කොම මොකද කරන්නේ? අල්ලලා ඒකට අලෝගන ආපහු එළියට දානවා. හරි ඊට පස්සේ වැදගත් වෙන ටිම්පානික් මෙම්බ්‍රේන්. හරි ටිම්පානම් එකේ තියෙන පටලය ටිම්පානික් මෙම්බ්‍රේන්. අපි දාගමු විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙනවා නේද? දාගමු මේ විදිහට. මේක දාගමු ear anatomy කියලා ලියලා external ear. හරි external ear. මේකේ වැදගත් කරුණු හතරක් තියෙනවා. මොනවද හතර? මොනවද? එකක් තමයි පිනා. දෙක ear canal නැත්නම් external auditory canal. ඊට පස්සේ cerumen. ඊට පස්සේ tympanic membrane. දාගන්න කොටස් හතර. මොනවද? පිනා external auditory canal කියලා ලියමු. ear canal කියවන නිකන් හරියන්නේ ඒක නේ. external auditory canal
auditory canal, external auditory canal, and right. හරිනේ අපි ඕකේ යම් පළවෙනි එක ඇඳගත්තා අපිනේ helix එක හරි ඊට පස්සේ lobule එක හරිද ඊට පස්සේ දාගමු අපි external auditory canal කියලා ලියා ගන්න. මොකක්ද external auditory canal ගැන ඔයාලා දන්නේ? මේකෙන් තමයි මොනවද ගෙනියන්නේ? sound wave. මේ helix එකෙන් අල්ලගත්ත sound wave කොහෙද කියන්නේ මේ channel එක හරහා tympanic membrane එක දක්වා ගෙනියනවා. ඒ වගේම ඕක වැදගත් වෙනවා මොකද? හරි මේ sound wave collect කරලා tympanic membrane එක ඒ දක්වා ගෙනියනවා. ඒ වගේම මේකේ දිග සෙන්ටිමීටර් 2.5ක් විතර වෙනවා. ඒ වගේම මේක මොන වගේ හැඩයක්ද ගන්න? S හැඩයක්. මේ තනිකෙන් නෙමෙයි මේක නිකන් S හැඩදී view එකක් විතරයි එන්නේ. හරි? මම චූට්ටක් මේක හැඩේ ඕනනම් වෙනස් කරලා ගන්නවා මේ විදිහට. හරි? නොයිස් එන්නේ. හරි S හැඩදී. right එහෙනම් මොකද්ද external auditory canal එකකින් කරන්නේ external auditory canal එකකින් කරන්නේ පිනාකින් collect කරපු sound wave මේක හරහා ගමන් කරලා දෙනවා tympanic membrane එකට හරි මේ tympanic membrane එකෙන් තමයි ඉතිරි කාර්යය කරන්නේ මේතකොට මේක ඇතුලේ මොනවද තියෙන්න පුළුවන් ඇතුලේ තියෙන්න පුළුවන් cerumen හරි cerumen තියෙන්න පුළුවන් අපි ඉස්සලා දාගමු external auditory canal කියලා ලියලා මේ විදියට external passage for sound wave external passage for sound wave sound wave external passage for sound wave collected from the pinna to the tympanum collected from pinna to the tympanum hambere pinna to the tympanum හරි ඒක දාගන්න is a S-shaped and 2.5 centimeter length දිග 2.5ක් විතර වෙනවා හරිනේ right ඊට පස්සේ අපි දාගමු හම්බෙරය මේකත් එක්ක මම ඕනනම් ඉතින් මේක පෙන්නන්න මේ විදිහට බලන්න මේ තියෙන්නේ helix එක මේ ඇවිල්ලා lobule එක හරි තව ඇතුළතින් තියෙන එක කියනවා අපි anti helix එක කියලා මේකේ ඔක්කොම sound wave එකතු කරගන්නවා එකතු කරලා මේ අපේ external auditory canal එක හරහා tympanum එකට ගෙනිහින් දෙනවා හම්බෙරේට ගෙනිහින් දෙනවා හරි දැන් ඊළඟට බලන්න ඊළඟට අපිට අහු වෙනවා එකේ තියෙන කොටස් තුන මම කිව්වේ external middle ඊට පස්සේ internal බලන්න external එකේ මේ auricle එක මේ auditory canal එක ear drum එක කම්බරය මෙතන තියෙනවා මොනවද middle ear එකේ කර්ණාස්තිකා තුනක් මොනවද මිත්කස් නේද අර ඔයාලා මුනිදා කියලා කියන්නේ මුද්ගරිකාව නිගාතිය සහ දරණකය කියලා ඒ වගේ මේකෙත් තියෙනවා මොනවද මැලියස් ඉන්කස් ස්ටේපස් කියලා නම් තුන ඉංග්‍රීසියෙන් කියනවා හරි මැලියස්
incus stapes මිස් කියලා මතක තියාගන්න. හරිද? ඒකේ මේ ඉස්සල්ලාම හම්බෙන්නේ malleus එක. හරි? malleus එකට තමයි මේ මොකද සම්බන්ධ වෙලා තියෙන්නේ? ටිම්පානම් එක නැත්නම් ear drum එක සම්බන්ධ වෙන්නේ. හරිද? එතකොට මොකද යන්නේ? මේ drum එකට මොනවද ලැබෙන්නේ? මේ sound ලැබෙනවා. sound wave ලැබෙනවා. හරි? drum එක receive කරනවා sound wave. ඊට පස්සේ මොකද කරන්නේ? and amplify. මෙයා මොකද කරන්නේ? receive කරන එක මෙයා වර්ධනය කරනවා. amplify කරනවා. හරිද? ඒක මිඩ්ලි එක හරහා මොකද කරන්නේ? මෙයා ලබා දෙනවා inner ear එකට. හරි? මේවා amplify කරලා මෙතන inner ear එකට ලබා දෙනවා. හරිද? inner ear එකේ තමයි කර්ණ ශංකය තියෙන්නේ. හරිද? එයා තමයි මොකද වෙන්නේ? ඒක පැහැදිලිව වෙනස් කරලා Tamanට අවශ්‍ය පරිදි ගන්න. හරිද? දැන් ඕතන තියෙන ප්‍රශ්නේ තමයි මේ middle ear එක. හරි? සමහර විට ආසාදන එන්න පුළුවන්. අපි ඕක ආසාදන වෙලාද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? ඔකට අපි ටෝච් එකක් ගහලා බලනවා. බලපුවාම නැත්තම් කැමරාවක් දාලා බලපුවාම අපිට හොයාගන්න පුළුවන් මේක රතු වෙලා තියෙනවා නම් මොනවා වෙලාද? රතු වෙලා නම් අනිවාර්යයෙන්ම ඉන්ෆෙක්ෂන් එකක්. හරිද? ඒකින්ද අපි එක්සැමීන් කරන්න ඕනි ටිම්පානික් මෙම්බ්‍රේන් එක. කම්බරේ අපිට එක්සැමීන් කරනවාම අපිට පුළුවන් ඒක රතු වෙලා නම් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා අනිවාර්යෙන් ඇන්ටිබයොටික් එකක් දෙනවා. ජේතමයිසින් වගේ එකක් දෙන්න පුළුවන්. හරිද? එහෙනම් අපි දාගමු මෙතන ටිම්පානික් මෙම්බ්‍රේන් ඊළඟට දාගන්න මාතෘකාව තුන්වෙනි එක සෙරමොන වලට යන කලින් අපි ඒකට ටිම්පානික් මෙම්බ්‍රේන් මේ ඇනටමි කියන සුත්තක් දැනන් ඉන්න ඕනේ. ඒ ලෙවල් වලට කරා තමයි කියනවා නම් දන්නවද මතක නැහැ කියලා. හරි? ටිම්පානික් මෙම්බ්‍රේන් tympanic membrane. මොනවා tympanic membrane එක කියන්නේ එතකොට? කම්බරය. හරි? right. ඒකේ දාගමු ඔන්න ear drum. Ear drum. මොකද වෙන්නේ? receive sound wave and amplifies through the middle ear. Through the middle ear. මැද කනහා එක amplify කරනවා. ඊට පස්සේ දාගන්න examine the color of tympanic membrane. ආගෙරි මයික් එක ඔන් වෙලානේ. හරි. Examine the color of middle ear can determine infection. If it is red, can give antibiotics. රතු පාටයි නම් අපි ඇන්ටිබයොටික් එකක් පාවිච්චි කරනවා.
හරිනේ right ඊළඟට දැන් අපි cerumen 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 හරි මොනවද cerumen කියන්නේ කලාඳුරු නේද කලාඳුරු වල මොනවද තියෙන්නේ අතරම cerumen වල තියෙන්නේ මොනවද wax හරි මොනවද තියෙන්නේ wax මේ wax වල තියෙන්නේ මොනවද මේවා කවුරු සාවය කරන්නේ by wax සාවය කරන්නේ කවුද secreted by gland ගන්තීන් ඒ කණේ තියෙන ගන්තීන් මේ කණේ තියෙන ගන්තීන් වලින් තමයි මේ wax සාවය කරන්නේ මේ wax වල මොනවද තියෙන්නේ මොනවද තියෙන්නේ immunoglobulin තියෙන්නේ right එහෙනම් අපි ඒකත් පොඩ්ඩක් දාගමු මේ immunoglobulin මොකද වැදගත් වෙන්නේ immunoglobulin වැදගත් වෙනවා මොනවද එළියෙන් එන foreign bodies හරි ගොඩක් ඒවා අල්ල ගන්න වැදගත් වෙනවා හරි ඒ නිසා මොකද වෙන්නේ කනට හානි කරන්නේ මේ ග්‍රන්ථි කොහෙද පිහිටලා තියෙන්නේ ear canal එක හරහා ear canal එක ඔස්සේ තමයි මේක පිහිටලා තියෙන්නේ right එහෙනම් අපි දාගමු cerumen a waxy substance දාගන්න a waxy substance a waxy substance secreted by glands located through the external canal secreted by glands located throughout the external ear canal external ear canal and has protective function has protective function has protective function හරි එයාට දාගන්න ඉස්සරහින් ඉරක් ගහලා trap foreign material trap foreign material trap foreign material විශේෂය මොනවද dust සහ insects ලා dust and insects කොහේද දාන්නේ dust and insects dust and insects වරහන වහලා preventing preventing them මොකක්ද ඒ කට්ටිය කොහොමද වළක්වන්නේ මොකටද වළක්වන්නේ preventing them from reaching the tympanic membrane from reaching the tympanic membrane tympanic membrane හරි නේද
it contain immunoglobulin ඒක මොනවද තියෙන්නේ immunoglobulin තියෙනවා it contain immunoglobulin හරි right එහෙනම් ඔයාලා දන්නවා දැන් සෙරුමොන් වල වැඩි නේද සෙරුමොන් වලින් මොනවද කරන්නේ කියලා දන්නවා right දැන් ඔහොම මම පෙන්නන්නම් ඔයාලට මෙන්න මේක හරි බලන්න පාක් තුන හරි right මේ තියෙන externally එක helix එක lobule එක අපි කියනවා pinna කියලා ඊට පස්සේ ඒකෙන් මොනවද වෙන්නේ ear canal එක තියෙනවා මේ ear canal එකේ වටේට මොනවද තියෙන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි කියනවා මේකේ අස්තිය ටිකක් මෙන්න මේ වගේ එකක් temporal bone එකක් තියෙන්නේ ඊට අමතරව මේකේ තියෙනවා මොනවද මේ ප්‍රදේශයේ තියෙනවා ගොඩාක් secretory glands තියෙනවා ඒකෙන් pheromone ශ්‍රාවය කරනවා මේකෙන් pheromone ශ්‍රාවය කරනවා මේ pheromone වල තියෙනවා මොනවද immunoglobulin මෙයා කරන්නේ මේ dust එක සහ කුමීන් වගේ කට්ටිය මේකට ආවොත් මේව අල්ලගෙන නැවත ගලවලා මොනවද කරනවද ඉලියෙන් දාන එක තමයි කරන්නේ හරි මෙතන තියෙන්නේ මොනවද ඉලාස්ටික් කාටිලේජ් එකක් හරි මේ අපේ helix එක වශයෙන් නේද ඉලාස්ටික් කාටිලේජ් එකක් හරි ඊට පස්සේ external auditory canal එක සම්බන්ධ වෙනවා විතර කම්බරේට නැත්නම් tympanic membrane එකට tympanic membrane එකේ පළවෙනියටම එයා සම්බන්ධ වෙනවා කොහෙද එයා සම්බන්ධ වෙන්නේ අර අස්ථි තුනෙන් පළවෙනි එකට malleus ඊට පස්සේ incus ඊට පස්සේ stapes හරි stapes එක ගිහිල්ලා සම්බන්ධ වෙනවා කොහෙද කර්ණ සංකේත හරි කර්ණ සංකේ මෙන්න මේ කොටස තමයි සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ මිඩල් ear එකේ කර්ණ සංකේත තියෙනවා semi circular canal තුනක් හරි ඒ canal තුන තියෙනවා ඒක සම්බන්ධ වෙනවා කෙලින්ම මේ කොටස කොහෙද nasopharynx එකට අපි කියන එකට eustachian tube එක කියලා හරිනේ ඒකෙන්ද මොකද වෙන්නේ මේ කම්බරේ දෙපැත්තේ ප්‍රෙෂර් එක මොනව කරනවද බැලන්ස් කරනවා මේකෙන් හරිනේ right එහෙනම් ඔන්න ඔයාලට මොකක් ගැනද මේ ආවේ ear එක හරි කන ගැන හරි දැන් අපි යන් middle ear එකට හරිද middle ear එක middle ear එකේ ඇත්තටම තියෙනවා මොනවද semi auditory canal auditory vesicles නැත්නම් auditory asicles කියලා අපි කියන්නේ අස්ථි තුනක් තියෙනවා මේ අස්ථි තුන තමයි මිස් කියලා අපි සඳහන් කරන්නේ මොකද්ද miscus හරි මොනවාද sorry malleus incus සහ stapes හරි මෙන්න ඔය තුනයි මේක සම්බන්ධ වෙන්නේ කෙලින්ම malleus එක ඉස්සලාම tympanic membrane එකට කම්බරේට සම්බන්ධ වෙලා තියෙනවා මේ බලන්න මෙතන කම්බරේට මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා හරි මෙතනින් එන sound wave වලට කම්බරේ දෙදරන් ගන්නවා ඒ ශබ්දය මෙයා amplify කරලා ගෙනිහිල්ලා දෙනවා කොහෙද ඒවා හරහා inner ear එකට කන්න සංකේ පැත්තට ගෙනිහින් දෙනවා right එහෙනම් මේකේ දැනන් ඉන්න උදේ තමයි මේකේ තියෙනවා අස්ථි තුනක් ඒවා සම්බන්ධ වෙනවා කොහෙද අපේ nasopharynx එකට හරි නැත්නම් eustachian tube එක ඔස්සේ හරි auditory tube එක කියලා කියන්නේ අපි ඒක ඔස්සේ ප්‍රෙෂර් එක බැලන්ස් කරන එක කරනවා. ඒක තමයි middle ear එකේ ෆන්ක්ෂන් එක. මොකද්ද? sound wave ලබාගෙන amplify කරලා කර්ණ සංකේත ලබා දෙනවා. නැත්නම් inner ear එකට ලබා දෙනවා. ඒ වගේම ඇහි කනේ ප්‍රෙෂර් එක බැලන්ස් කරලා දෙනවා external ear එකට. බාහිරත් එක්ක ඒ කනේ ප්‍රෙෂර් එක බැලන්ස් කරන එකත් මේකෙන් කරනවා. එහෙනම් middle ear ගැන දැනගන්න ඕනි මොනවද කාරණා තුනයි. අපි දාගමු middle ear. ඒවි MCQ විදියට අහනවා. ඒකයි මේ ඒක ඇනටොමි පැත්තෙන් කියලා දෙන්නේ. right දාගන්න
middle ear. Middle ear. එකෙන් දාගන්න connected with nasal cavity. Connected with nasal cavity. Connected with nasal cavity. Contain three auditory apicals. Three auditory apicals. එක malleus දෙක incus malleus incus තුන stapes malleus incus stapes. හරියට මේ වගේ සම්බන්ධ වෙලා තියෙනවා. බලන්න මේ තියෙන්නේ tympanic membrane එක. හරි මෙයා සම්බන්ධ වෙනවා malleus එකට. කොහොමද සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ විදිහට. මේ membrane එකේ සම්බන්ධ වෙනවා. ඔක තමයි malleus එක. මේ malleus එක ඊට පස්සේ මොනවා වෙනවද? malleus එක සම්බන්ධ වෙනවා incus එකත් එක්ක. ඒ කිව්වේ මෙන්න මේ මේක malleus එක මේක incus එක. incus එකත් එක්ක සම්බන්ධ වෙනවා. මේ incus එක ඊට පස්සේ සම්බන්ධ වෙන්නේ කාත් එක්කද? incus එක stapes එකත් එක්ක සම්බන්ධ වෙනවා. එයා මේ වගේ ඉන්නේ. stapes. මෙයා තමයි දීලා කර්ම සංකේතක සම්බන්ධ වෙන්නේ. හරි? මොකද්ද? මේකත් උන්ට ලාවට ගන්න. tympanic membrane malleus incus stapes. හරි? හරි නේද? right. ඊළඟට අපි පොඩි තරුවක් දාලා ඉමු. ඔතනම මොකක්ද? ඔකේ තියෙනවා විශේෂ ටියුබ් එකක්. මේ ස්ටේකියන් ටියුබ්. බලන්න. ස්ටේකියන් ටියුබ්. ස්ටේකියන් ටියුබ් එක තව නමක් කියනවා. මොකද අනිත් කියන නම කැරින්ජියෝ හරි ටිම්පානික් ටියුබ්. බලන්න කැරින්ජියෝ ටිම්පානික් ටියුබ් කියලා කියනවා. මොකද කරන්නේ මෙයා? මෙයා ප්‍රෙෂර් එක දෙපැත්තේ බැලන්ස් කරලා සමාන කරනවා. හරි? ඒක දාගන්න ඕන ඉතින් equalize the pressure. Equalize the pressure. Equalize the pressure. ප්‍රෙෂර් එක සමාන කරනවා. හරි? හරි. ඕක තමයි මිඩ්ලි එක ගැන කියන්නේ. ඒකට ලොකු දෙයක් නෑ මිඩ්ලි එක කියන්නේ. අපි යන්නේ inner ear එක. Inner ear. Inner ear. Inner ear. Right? Inner ear. Inner ear එකේ තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන සංයෝග ව්‍යුහය තියෙන්නේ. ඒ කවුද? ඒ තමයි කර්ම සංකේත.
hearing organ එක තියෙන්නේ ඒක ඇතුලේ. නේද? අපි කියන එකට කොචිලියා කියලා කියනවා. හරි? කොචිලියා. right. මොකද්ද? තියාගන්න consist hearing organ. කර්ම සංකේත. කොචිලියා. කොචිලියා. හරියට වෙන්නේ කොචිලියා. කොචිලියා. COCHLEA. කොචිලියා. right? ඒකයි මොනවද තියෙනවා කියමු? three semicircular channels. right? යාන්නේ ඒක එක්කම consist three semicircular channels. Semicircular channels තුනක් තියෙනවා. three semicircular channels. ඒකෙන් මොකද කරන්නේ? අපේ ඇඟේ balance එක පාලනය කරනවා. තියාගන්න ඒකේ it control balance of the body. Right? Balance of the body. මේකට සම්බන්ධ වෙන්නේ මොන nerve එකද? right. මොකද්ද සම්බන්ධ වෙන nerve එක කාටද කියන්නේ? කනට සම්බන්ධ වෙන nerve එක මොකක්ද කියන්නේ? පුළුවන්ද? facial nerve එක නේද? facial nerve එක. හරි. මේක එන්න පුළුවන් ප්‍රශ්න තමයි මොකද්ද? vertigo එන්න පුළුවන්. කැරකිල්ල එන්න පුළුවන් මේකේ balance එක නැති වුණාම. හරිද? ඊට පස්සේ loss of balance. හරි? ඊට පස්සේ tympanic membrane එක damage වෙන්න පුළුවන්. හරි? කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි? infection එන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ facial nerve එක damage වුණාම මොනව වෙන්න පුළුවන්ද? paralysis of මොකද්ද? part of face. මූණේ කොටසක් තුන වෙන්න පුළුවන්. paralysis වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට තියාගන්න මේ සිස්ටම් එකේ ඉන්න ඊයේ එක සෑහෙන්න වැදගත් කොටසක්. හේතුව තමයි මෙයා බැලන්ස් එක පාලනය කරනවා. ඒක ලොස් වුණොත් අපි මොකද වෙන්නේ? කැරකිල්ල හැදෙනවා. බැලන්ස් එක කියලා වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවා. හරි? ඊට පස්සේ මේකට එනවා facial nerve එක සම්බන්ධයි. මේ facial nerve එක damage වෙන්න පුළුවන් infect වීමෙන් ඉඳලා. ඒකේ තමයි මූණ එක පැත්තක් මොනවා වෙන්න පුළුවන්ද? වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. අපි facial expression පෙන්වන්න බැරි වෙනවා. හරි? ඒ නිසා මේ ඉන්න එක සෑහෙන්න වැදගත්. ඒකින් අපි දාගමු මේකට සම්බන්ධ වෙන nerve එක consist facial nerve. හරි? ඒත් එක්කම දාගන්න complication සංකූලතා complication මොනවද එන්න පුළුවන් සංකූලතා නැත්නම් ප්‍රශ්න? vertigo එක කරකැවිල්ල vertigo දෙක loss of balance තුන balance එක නැති වෙන තුන්වෙනි එක කම්බරේ damage වෙන එක නේද? හරි? මොකද tympanic membrane damage. tympanic membrane damage. හරි? ඊට පස්සේ දාගන්න ඊළඟ මොකක්ද දෙන්න පුළුවන්ද?
ඊළඟ විශේෂයෙන් එන්න පුළුවන් කන් එහෙම නැති වෙන්න පුළුවන් දෙප් විහිරි වෙන්න පුළුවන් දැන් infection may cause meningitis infection may cause facial nerve damage facial nerve damage ඒකින්ද මොකද්ද වෙන්න පුළුවන්නේ it results paralysis of the parts of face ගන්න it results paralysis of parts of face මූණේ කොටසක් පැරලයිස් වෙන්න පුළුවන් හරිනේ right ඔය ටික තමයි ඔයාලගේ කනේ තියෙන ප්‍රශ්න හරි කනට එන්න පුළුවන් ප්‍රශ්න ටික දැන් අපි බලමු එහෙනම් මෙන්න මේක හරි අපි චුට්ටක් කොහොම කනේ තියෙන ප්‍රශ්න ටිකට යන්න හරි බලන්න මේක පේනවනේ හැමෝටම right බලන්න මේ ඇනටොමි එක ගත්තාම මේ ඔයාලට පේන ඇති මේ සර්කියුලර් ටියුබ්ස් තුන මේ බලන්න මේකෙන් ගන්න මෙහා කන සංඛ්‍ය මොනවා කරනවද sound wave එයා ගන්නට වෙනිස් කළ බ්‍රේන් එකට යවනවා right බලන්න ඔයාලා මේවා A level වලදී ඉගෙනගෙන තියෙන නිසා අපි ගොඩක් මේක ගැඹුරට යන්න අවශ්‍ය නැහැ හරි කරන්න ඕන දේවල් ටික තමයි මේ තියෙන්නේ Pinna direct sound wave into the external auditory meter sound wave causes the tympanic membrane to vibrate tympanic membrane එක මේ විදිහට vibrate වෙනවා slow for low frequency sound rapidly for high frequency sound හිමින් සිද්ධ වෙනවා low frequency අඩු සංඛ්‍යාතයකින් එනවා වේගෙන් සිද්ධ වෙනවා වැඩි සංඛ්‍යාතකින් එනවා distance the membrane travels during these vibration relates to loudness or decibels හරි මේ membrane එක ගමන් කරන දුර හරි අපි sound එක මනින ඒකකය නේද decibel හරි loudness එක හරි මනින්නේ ඔන්න ඔයකින් මේ membrane tympanic membrane එක ගමන් කරන දුර හරි right ඊපස්සේ කියන vibration are communicated from the tympanic membrane to the auditory ossicle නැත්නම් vesicle හරි මේ තියෙන කර්ණස්තිකා තුන මොනවාද සම්බන්ධ වෙනවා මේ vibration එකට so vibration malleus incus stapes හරි stapes vibrate the back and forth in the oval window of the vibrating the oval window membrane ඒ කියන්නේ ඔයාලා මතක ඇති කර්ණ සංඛ්‍යායේ කොටස් වලට තමයි මේ සම්බන්ධ වෙන්නේ මේක සම්බන්ධ වෙලා ඒක vibrate කරනවා vibration of oval window membrane causes fluid pressure waves in the perilimb of the scale vestibule හරි vestibule එකේ තියෙන මෙන්න මේ කොටස් තුනට සම්බන්ධ වෙලා මොකද වෙන්නේ අර semi circular මේවා තුනක් තියෙනවා කියවනේ අන්න ඒකෙන් fluid එක pressure එක වෙනස් කරනවා හරි දැන් මුලින්ම ආවේ sound wave එකක් ඒ wave එක drum එක vibrate කරා vibrate කරපු drum එක අස්ථි vibrate කරන්න ගත්තා ඒ අස්ථි වලින් කර්ණ සංකේ මොන වෙනවද අර semi circular channel තුනේ තියෙන fluid pressure එක දැන් වෙනස් වෙන්න ගන්නවා හරි දැන් sound wave එකක් fluid pressure එකක් වෙනසක් බවට පරිවර්තනය කරා ඔක තමයි මේකේ විශේෂත්වය right ඊට පස්සේ මේ pressure wave එක හරි tympanic and eventually to the round window causing the secondary tympanic membrane to bulge outward මේක anatomy නම් ගොඩක් යන්න පුළුවන් ගැඹුරට ඔයාලගේ syllabus එකේ විදිහට අවශ්‍ය නැහැ ඒවා අවසානයේදී මොකද වෙන්නේ මේ
පණිවිඩේ මොකටද ගෙනියන්නේ? කර්ම සංකේ මේ තියෙන ඇතුළත කුහරයෙන් බ්‍රේන් එකට පණිවිඩේ ගෙනිහින් දෙනවා. right. මේ වයිබ්‍රේට් වෙන එක තමයි මේක වෙන්නේ. හරි. මේ විදිහට ඉස්තරේ සම්පූර්ණයෙන්ම අනිත්‍ය පාත්‍යයක ගැන කියලා තියෙනවා. හරිද? right. මේකෙදි අපිට එන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. right. අපි බලමු මේකේ තියෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද? හරි. ඊය channel එක සම්බන්ධයෙන් ඉන්න පුළුවන් ප්‍රශ්න මොනවද? අපි දාගමු එහෙනම් මේ විදිහට මාතෘකාවක්. හරි. medication හරි. නැත්නම් drug acting on ear මාතෘකාව දාගමු. drug acting on ear. ඔයාලට මම ওই ටියුට් එකක් එවන්නම්. ඔබ දැනගත්තේ නැවත බලා ගන්න පුළුවන් නේද? සරලව මම දීපු ටික විතරක් ඇති නෝට් එක. හරි. දාගන්න drug acting on ear. හරි. right. මොනවද තියෙන පුළුවන් ලෙඩ එකක් තමයි මොකද්ද? ප්‍රදාහය. හරි. ප්‍රදාහයක් එන්න පුළුවන්. ඔයාලා මම කියලා තියෙනවා කොයි හෝ තැනක ප්‍රදාහයක් එනවා නම් ඉතිස් කියලා ඉවරෙන්නේ. හරි. ඉතිස් එන්න පුළුවන් මොකක් කියලාද? මැද කන ආසාදනය වෙන්න පුළුවන්. හරි. මැද කන ප්‍රදාහයට ලක් වෙන්න පුළුවන්. තුල් කන ඊට පස්සේ බාහිර කන ප්‍රදාහයට ලක් වෙනවා. අපි කියන්නේ otitis externa. otitis externa. පිට කන ඔය ප්‍රදාහයට ලක් වෙනවා. ඊට පස්සේ otitis media. otitis media. හරි. ඒ කියන්නේ මැද කන ප්‍රදාහයට ලක් වෙනවා. හරි. ඊට පස්සේ තව ඕනනම් කියන්න පුළුවන් මේකේ ear wax සමහර අයගේ ඔටෝමැටිකලි ඉවත් වෙනවා. සමහර අයගේ ඉවත් වෙන්නේ නැහැ. එතකොට අපිට ear wax අයින් කරන්න බෙහෙත් දෙන්න වෙනවා. හරි. removal of ear wax ඒකට බෙහෙත් දෙන්න වෙනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන බෙහෙත් තමයි මොකද්ද? මොකද්ද පාවිච්චි කරන බෙහෙත? sodium bicarbonate. brand name එක තෙරමෝල් කියලා එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හරි. right. මම ඔයාලට තව දෙයක් චූට්ටක් පෙන්නලා ඉන්නම්. මෙන්න මේ විදිහට ඉදා හරි. again මේක ENT ඩ්‍රග් කියලා මම ඔයාලට දා දුන්නා එක. ඒකේ right. අපි ඔකේ දාගමු මෙන්න මේ විදිහට. මේ තුන ලියුවා නේද? otitis media, otitis externa, removal of ear wax. හරි. right. බලන්න ඒක තියෙනවා මේ තියෙන ඊයේ එකේ කොටස් ටික ඔයාලට මතක ඇති මේක අවුට් ඊයේ එක මිඩ්ල් ඊයේ එක ඉන ඊයේ එක ඊට පස්සේ
සාමාන්‍යයෙන් වෙන විදිය මම මෙච්චර කියපු දේවල් ටික right හරි මේ මම අපි ඒකේ අපි ගමු පළවෙනි එක otitis externa මොකද්ද otitis externa කියන්නේ බලන්න මෙන්න මෙතන තියෙනවා otitis externa කියලා මාතෘකාව දාගන්න මොකද්ද otitis externa කියන්නේ කාටද කියන්න බලන්න inflammation of the මොකද්ද external ear නේද external ear එක ප්‍රදාහයට ලක් වෙන එක right අපි පොඩ්ඩක් පොඩි නෝට් එකක් දාන්න ඒකද පාවිච්චි කරන බෙහෙත් ටික යන්කම් කාලා right තියාගන්න otitis externa here තියාගන්න inflammation of the external ear external ear මේක එකම දාගන්න inflammation of the external ear කියලා the problem of the treatment මේකේ තියෙන ප්‍රශ්නේ අදාළ සයිට් එක ළඟ ලඟ වෙන්න බෑ. අන්න ඇතුළේනේ නේද? external ear. ඒ කියන්නේ මේ එළිය කොටසම ප්‍රශ්නයක් නෑ. මේකෙන් ඇතුළේ කොටස external ear ට අදාළ ear canal එකත් අදාළයි. අන්න ඒ තැන් වල ළඟා වෙන්න බෑ. ඒක තමයි මේකෙන් ලොකුම ගැටලුව. ඉතින් අපි දාගමු the main problem is the main problem is the inability to reach the site of inflammation inability to reach the site of inflammation site of inflammation මේ inflammation එකක් එන්න පුළුවන් මොන හින්දාද fungal viral ඒ වගේම bacterial හරි දාගන්න this inflammation can be fungal or bacterial infection. Inflammation can be related due to bacterial or fungal infection. ඉස්සෙල්ලාම මොකද ට්‍රීට්මන්ට් කරන්න කලින් කන්බෙරේ මොන වෙලා තියෙනවද? තිබුරු වෙලාද නැද්ද කියලා චෙක් කරලා බලන්න ඕනේ. හරි? මොකද කරන්න ඕනේ අනිවාර්යයෙන්ම කන්බෙරේ චෙක් කරලා බලන්න ඕනේ ට්‍රීට්මන්ට් කරන්න කලින්. රයිට් දාගන්න. Treatment should be initiated. Treatment should be initiated treatment should be initiated
disconnect node connect කරගන්න initiated after clarifying that the eardrum become perforated or not. හරි eardrum එක perforate වෙලාද නැද්ද කියන එක ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. හරිද? ඊට පස්සේ කියනවා ඔයාලා දන්නවා බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් මොකද වෙන්න ඕනේ? අපිට අනිවාර්යෙන් මේකට දෙන්න වෙන්නේ මොකද්ද? ටොපිකලි පාවිච්චි කරන ඇන්ටි ඉන්ෆෙක්ටිව් ඩ්‍රග්ස් නේද? අපි ඒකත් අරමුත් දාලා ඉමු. If the bacterial infection is occur, if the bacterial infection is occur, use topical anti-infective තමයි පාවිච්චි කරන්නේ. හරි. මොනවද topical anti-infectives ඔයාලා දන්නේවා? කියන්න බලන්න. මොනවද? antibiotic පාඩමේ කරා මේවා. මොනවද? gentamicin. හරි. ඊට පස්සේ tobramycin. තව උනා chloramphenicol, neomycin. ඉක්මනට කනෙක්ට් කරගන්න ඩිස්කනෙක්ට් වුණාට පස්සේ මොකද විනාඩි 5ක් වගේ තමයි කරන්නේ. neomycin දාගන්න ඔය ටික. tobramycin, neomycin, chloramphenicol ඕන තා ciprofloxacin. හරිද? fungal infection නෝඩ් මොනවද දෙන්නේ? antifungals දන්නේවා කියන්නේ බලන්න. අන්න දාගෙන So fungal infection එකක් આવත් මොනවද දාන්නේ? කාටද කියන්න පුළුවන්ද? fungal වලට antifungal drugs මොකද? කනට දාන්න පුළුවන් එක? clotrimazole eardrop. හරි. ඊට පස්සේ උනා cleoquinol. clotrimazole, cleoquinol. හරි. සමහර අය දානවා clotrimazole plus candid B කියලා තියෙනවා. candid B කියලා එකක් තියෙනවා. candid plus කියලා දෙනවා. clotrimazole plus lignocaine. හරි. anesthetic drug එකක් දානවා. හරි. candid සමහර අයගේ එක්සීමා ඒ කියන්නේ පෙදාහෙට ලක් වෙලා තියෙනවා. එහෙම වෙලාවල් වල දැන් පාවිච්චි කරන තව ඩ්‍රග්ස් ගන්න. මොනවද? ස්ටීරොයිඩ් පාවිච්චි කරනවා. එතන දාගන්න for eczematous condition. for
Estimated condition. මොනවද දාන්නේ අපි? ස්ටීරොයිඩ් වර්ග. මොනවද? බීටාමෙතසෝන්, හයිඩ්‍රෝකෝර්ටිසෝන්, ඩෙක්සාමෙතසෝන්. හරි? beta-methasone, dexamethasone, hydrocortisone, kauna flumetazone මේ ඔක්කොම මොනවද මේ සියල්ල local application injection එකනේ local application generate ear drop තමයි දාන්නේ ear drop preparation හරිනේ හරි කන සම්බන්ධයෙන් තව පොඩි කොටස් ටිකක් තියෙනවා හරි කන සම්බන්ධයෙන් තව තියෙනවා ඕටයිටිස් මීඩියා ගැන කතා කරන්න තියෙනවා මේනියාස් ඩිසීස් ගැන කතා කරන්න තියෙනවා ඒවා ගැන අපි ලබන සතියේ කතා කරමු අද මම ඊය පාඩමේ කරපු ඇනටොමි පැත්ත හොඳට බලා ගන්න හරි ඒ වගේම ඩ්‍රග්ස් ටික නම් සාමාන්‍ය මාර්ග කොමන්ලි අහුවෙන ඩ්‍රග්ස් ටික ඇන්ටිබයොටික් තමයි වැඩිපුර ඇන්ටිෆංගල් ඇන්ටිබයොටික් තමයි මේකේ තියෙන්නේ හරි ඊට පස්සේ අයි පාඩමේ විශේෂයෙන් කතා කරන්නේ ඩයි ගැන හරි ෆ්ලොරෙසින් ගැන එහෙම කතා කරා ඒවා ගැන චුට්ටක් බලා ගන්න හරි ඊළඟ දවසේ මම නෝස් ඇන්ඩ් ඉසොෆේගස් කියන කොටස ඉවර කරනවා ඒතකොට EENT කියන ඩ්‍රග් කාණ්ඩය අවසන් කරනවා හරිද ලබන සතියේ වෙද්දි මට ඒ ටික කරන්න පුළුවන් ඉවර කරගන්න පුළුවන් හරිද right එතකොට ඔයාලගේ මේ කොටසට දාලා වත්තම් ආයෙ පොඩි පේපර් එකක් දාන්න පේපර් කරන්නේ කට්ටිය ඒ නිසා මේ පේපර් කරනවා නම් වඩා හොඳයි කරත් ඔයාලට තියෙන්නේ මම තියෙන්නේ පේපර් එක දාන එකනේ ඔයාලා කරත් මම උත්තර දෙන්න හරි එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි උත්තර දාලා තිබ්බේ ඒකට මම උත්තර ටික එවන්නම් හරි එහෙනම් අපි අද නවත්තමු ලබන සතියේ අපි ඉතිරි කොටස් ටිකක් කරලා EENT ඩ්‍රග්ස් ටික ඔක්කොම අවසන් කරමු හරි මේකේ ටියුට් එක මම තව ටිකකින් දාන්නම් ඔයාලා ගෲප් එකට හරි අද පටන් ගන්න කොටසේ ටියුට් එක හරි right එහෙනම් අපි ලබන සතියේ හැමෝටම ආයිබෝන්